ආදරණීය දරුවනේ අපගේ ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලේ 14 වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමග තමයි ඔබ මේ එක්වන්නේ. ඉතින් මේ වන විට අපි 14 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ පිළිතුරු සියල්ලම සාකච්ඡා කර අවසන්. දැන් අපිට තියෙන්නේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා ඉතිරි ප්‍රශ්න 25 සාකච්ඡා කිරීමටයි. දැන් අපිට ලැබෙන 26 වන ප්‍රශ්නය තමයි ඔබට දකින්න ලැබෙනවා. අපි පෝෂණය පාඩමෙන් තෝරගත්ත ප්‍රශ්නයක් සත්ව පෝෂණයට අදාළව පෙරා බුදින්නන්ගේ භෝජන යාන්ත්‍රණය ලියා දක්වන්න. පෙරා බුදින්නන්ගේ. දැන් සතුන්ගේ භෝජන විලාස කීපයක්ම තියෙනවා. පෙරා බුදින්නන්, තරල බුදින්නන්, උපස්තර බුදින්නන් සහ තොග බුදින්නන් කියන පෝෂණ ආකාර නැත්නම් භෝජන ආකාර හතරක සමාජිකව අපිට මේ ඇනිමාලියා සමාජිකයන් තුල දකින්න පුළුවන්. එතකොට පෙරා බුදින්නන්ගේ විශේෂත්වය මොකක්ද? මේ අයට පුළුවන් තම අවට පවතින ජලීය මාධ්‍යයේ පවතින විවිධ ආහාර අංශු, අවලම්බිත අංශු තමන්ගේ පෙරීමේ යාන්ත්‍රණ භාවිතා කරලා භෝජනයට ලක් කරන්න. එතකොට එහිදී ඒ ආහාර අංශු අල්ලා ගැනීම, ඒ වගේම උගුල් ඇටවීම වගේ විවිධ යාන්ත්‍රණ මගින් තමයි මේ භෝජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මට්ටිය කාවාටිය වගේ සතුන් මේ භෝජන යාන්ත්‍රණය දක්වනවා. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන්. දැන් අවට තියෙන ජලීය මාධ්‍යෙන් මේ පෙරා ගැනීමේ යාන්ත්‍රණයක් තුලින් තමයි මේ අවලම්බිත අංශු ශරීරයට ඇතුල් කරගන්නේ. අපි ඒක ලියමු. අවට ඇති ජලීය මාධ්‍යයේ වූ අවලම්බිත අංශු පෙරාගෙන භෝජනය කරයි. මේ සඳහා අල්ලා ගැනීම, උගුල් වැනි යාන්ත්‍රණ භාවිතා වේ. දැන් හොඳම උදාහරණය තමයි මට්ටිය කාවාටිය. එහෙමනම් දරුවනේ 26 වෙනි ප්‍රශ්නයට අපි මූලික පිළිතුරක් ලිව්වා. පෙරා බුදින්නන්ගේ භෝජන යාන්ත්‍රණය ලියා දක්වන්න කියලා. මීට අමතරව ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී මේ යාන්ත්‍රණය තවදුරටත් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මට්ටිය කාවාටිය වගේ උදාහරණ ලියපු නිසා අපිට පුළුවන් 27 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙන්න. අපි 27 වෙනි ප්‍රශ්නයට යමු. උපස්තර බුදින්නන් සඳහා නිදසුන් සැපයීම තමයි 27 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ. උපස්තර බුදින්නන් සඳහා නිදසුන් සපයන්න කියනවා. දැන් උපස්තර බුදින්නන්ට හොඳම උදාහරණයක් තමයි මේ ඉහඳ පණුව කියන එක්කෙනා. ඉහඳ පණුව අපිට ගන්න පුළුවන්. ඒ වගේම කොලකන දලඹුව අපිට ගන්න පුළුවන් උපස්තර බුදින්නෙක් සඳහා තව උදාහරණයක්. දැන් දරුවනේ මේ උදාහරණ දෙක ලිව්වට පිළිතුර ප්‍රමාණවත් උදාහරණ දෙක ලිවීමෙන් නමුත් මම කැමති තව පොඩි දෙයක් මේ පිළිබඳව කතා කරන්න. දැන් ඉහඳ පළුව අපිට දකින්න ලැබෙන විශේෂයෙන්ම සත්ව මලකුණු වල. ඒ සත්ව මලකුණු වල තමයි මේ ඉහඳ පණුව වාසය කරන්නේ. ඒතර ඒ සත්ව මලකුණ තුල ඒ තියෙන පටක කොටස් හාරමින් ආහාරයට ගනිමින් තමයි ජීවත් වෙන්නේ. ඒකයි මෙයා උපස්තර බුදින්නෙක්ට අයිති වෙන්නේ. ඒ වගේම මේ කොලකන දලඹුවා එයා තමන් වාසය කරන පත්‍රයේ ඒ මෘදු පටක තුලින් ගමන් කරලා ඒ පටක කොටස් අනුභව කරලා පත්‍රය අනුභව කිරීමක් තමයි සිද්ධ කරන්නේ. තමන් වාසය කරන ඒ වාසස්ථානයේම තමයි ආහාරයට අරගෙන ජීවත් වෙන්නේ. එහෙමනම් අපිට 28 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. 28 වෙනි ප්‍රශ්නය. සතුන් අතර දක්නට ලැබෙන පරපෝෂිතතා සම්බන්ධයන් ලියන්න කියලා කියනවා. සබඳතාවයන් ලියන්න කියලා කියනවා. දැන් සතුන් අතර දකින්න ලැබෙන පරපෝෂිත සබඳතාවයන් කීපයක් තියෙනවා. එකක් මදුරුවා සහ මිනිසා. එතෙන්දී මිනිසා ධාරකයා තමයි, මදුරුවා තමයි පරපෝෂිතයා. මදුරුවට තමයි වාසියක් සැලසෙන්නේ. අපි දන්නවා
පරපෝෂීතාවයේදී වෙන්නේ ධාරකයා ලෙස හැඳින්වෙන එක් ජීවියෙක්ට හැම විටම අවාසියකුත් හානියකුත් පාඩුවකුත් ඒ වගේම පරපෝෂිතයා ලෙස හැඳින්වෙන අනෙක් ජීවියට සෑම විටම වාසියක් ලාභයක් සැලසෙන පෝෂණ සම්බන්ධතාවයක් කිට්ටු සම්බන්ධතාවයක්. ඒතර මෙතනදී හැම වෙලාවෙම පරපෝෂිතයාගේ විශේෂත්වය තමයි එයා ප්‍රමාණයෙන් කුඩයි ධාරකයා ප්‍රමාණයෙන් විශාලයි. එතකොට මදුරුවා සහ මිනිසා අතර තියෙනවා පරපෝෂිතතා සම්බන්ධයක්. ඒතර මෙහිදී මදුරුවට වාසියක් සැලසෙනවා. මොකද මිනිසාගේ රුධිරේ උරා බීමෙන් රුධිරය තුල පවතින පෝෂක සංඝටක මදුරුවට ලැබෙනවා. ධාරකයා වන මිනිසාට තියෙන හානිය තමන්ගේ පෝෂක අයින් වෙන එක හානියක්. ඒක කමක් නැහැ කියමු. ඊටත් වඩා මදුරුවා තුලින් යම් යම් අලුත් රෝග තමන්ට උරුම වෙන්න පුළුවන්. මදුරුවා වාහකයා විදිහට හැසිරෙන රෝග කීපයක්ම තියෙනවා. ඩෙන්ගු, බරවා, චිකන්ගුන්යා වගේ රෝග තත්ත්වයන් තියෙනවා. මැලේරියාව. හරි. ඒතකොට මේ වගේ රෝග තමන්ට වැළඳෙන්න පුළුවන්. අවාසි දෙකක් වෙනවා. පෝෂණය අඩුවීමකුත් වෙනවා. හරි. නැති රෝගයක්කුත් වැළඳෙනවා. ඒ නිසා ලොකු හානියක් මේ පරපෝෂිත සම්බන්ධතාවයේදී ධාරකයාට ලැබෙන්නේ. ඒ වගේම මේ උකුණා සහ මිනිසා අතරත් පරපෝෂී සම්බන්ධතාවයක් තියෙනවා. එතනදී උකුණා තමයි පොඩි සතා, කුඩා සතා, දේහ ප්‍රමාණයෙන් කුඩා ජීවිය. එයාට වාසියක් සැලසෙනවා, මිනිසාට හානියක් සිද්ධ වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මිනිසා සහ මදුරුවා. මිනිසා සහ උකුණා. මේව තමයි සතුන් අතර දක්න ලැබෙන පරපෝෂිතතා සබඳතාවයන් විදිහට අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණ වෙන්නේ. අපි එමනම් දරුවනේ 29 වන ප්‍රශ්නයට යොමු වෙමු. හරිම පහසු ප්‍රශ්නයක්. දිව කුමන පේශි වලින් සමන්විත වේද? දැන් ඔබ හිතලා බලන්න දිව අපගේ අනුදැනුම යටතේ පාලනය වන ව්‍යුහයක් නෙමේද? අපිට හිතලා දිව එළියට දික් කරන්න පුළුවන්. දිව ඇතුළට ගන්න පුළුවන්. දිව වම් පැත්තට බර කරන්න පුළුවන්. දකුණු පැත්තට චලනය කරන්න පුළුවන්. මේ අපිට හිතාමතා කරන්න පුළුවන්. මෙහෙම හිතාමතා අපගේ අනුදැනුම යටතේ ක්‍රියාත්මක වන පේශි වලට අපි කියන්නේ කංකාල පේශි. දිව කියන්නේ පැහැදිලිවම දරුවෝ කංකාල පේශි. පොඩ්ඩක්වත් සැකයක් තියාගන්න එපා. පැහැදිලිවම කංකාල පේශි. එහෙමනම් අපි ලියමු දිව කුමන පේශි වලින් සමන්විත වේද? කංකාල පේශි. අපිට 30 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. දිවෙන් ඉටුවන කෘත්‍යයන් මොනවද? ඔන්න දිව ගැනමයි ඊළඟ ප්‍රශ්නේ. දිවෙන් ඉටුවන කෘත්‍යයන් කීපයක් තියෙනවනේ. එකක් තමයි කතනයට දිව දායක වෙනවා. කතනය සඳහා දායක වෙනවා. ඒක අපි දන්න දෙයක්. හැබැයි දිවේ ප්‍රධානම කාර්ය කතනය නෙමෙයිනේ. ප්‍රධානම කාර්ය මොකද්ද? රස සංවේදී ප්‍රතිග්‍රාහක අවයවය ලෙස ක්‍රියා කරනවා. රස ප්‍රතිග්‍රහණයට දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි. මුඛ කුහරය තුලදී දත් මගින් අපි දන්නවා ආහාරවල යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. ආහාර කුඩා කොටස් නැත්තම් කැබලි බවට පත් වෙනවා. ඒ ආහාර කැබලි කේටේ සමග මිශ්‍ර කරලා ඒ වගේ මේ ආහාර ගුලි ඊට පස්සේ ග්‍රසනිකාව දක්වා තල්ලු කරන්නේ කවුද? දිවෙන් කරන්නේ. එහෙනම් දිව ඒ ක්‍රියාවලියට දායක වෙනවා. ඒ නිසා කෘත්‍යයන් කීපයක්ම තියෙනවා. ප්‍රධානම කෘත්‍ය තමයි රස සංවේදී නැත්තම් රස ප්‍රතිග්‍රාහක අවයවය ලෙස ක්‍රියා කරනවා. අවයවය ලෙස ක්‍රියා කරනවා. රස ප්‍රතිග්‍රාහක අවයවය විදිහට දිව ක්‍රියා කරනවා. ඒ විතරක් නෙමෙයි. දිව කේටය සමග මිශ්‍ර කරනවා ආහාර කැබලි. කේටය සමග මිශ්‍ර කරලා ග්‍රසනිකාව දක්වා තල්ලු කරනවා. ආහාර කැබලි කේටය සමග මිශ්‍ර කර ආහාර ගුලි ග්‍රසනිකාව දක්වා තල්ලු කිරීම. ඒ විතරක් නෙමෙයි. කතනයටත් දායක වෙනවා. කතනයටත් දායක වෙනවා. මේවා තමයි දිවෙන් ඉටුවන කෘත්‍යයන් විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් 31 වෙනි ප්‍රශ්නෙට යමු. නිර්කණිකාමය ශ්වේතාණු වර්ග මොනවද? දරුවනේ ශ්වේතාණු කියන්නේ සුදු රුධිරාණු. දැන් සුදු රුධිරාණු බෙදනවා. මේ බලන්න. සුදු රුධිරාණු බෙදනවා කොටස් දෙකකට. මොකක්ද කොටස් දෙක? කණිකාමය සුදු රුධිරාණු.
අනිත් එක එහෙමනම් ඒකේ විරුද්ධ වචනේ නිර්කණිකාමය නැත්නම් කණිකාමය නොවන සුදු රුධිරාණු. මොකද්ද මේ කණිකාමය කියන්නේ? කණිකාමය කියන්නේ මෙන්න මෙහෙම සුදු රුධිරාණුව ගත්තම අනිවාර්යයෙන්ම සුදු රුධිරාණුවට න්‍යෂ්ටියක් තියෙනවා දරුවෝ. මම ඒක මේ විදිහට ලකුණු කරන්නම්කෝ. න්‍යෂ්ටියට අමතරව සෛල ප්ලාස්මය තුල නැත්නම් සයිටෝසෝලය තුල මේ වගේ අන්වික්ෂයෙන් බලපුවාම තිත් වගේ පේනවනම් අපි මේවට තමයි කණිකා කියන්නේ. එතකොට කණිකා දකින්න ලැබෙනවා නම් ඒ වගේ සුදු රුධිරාණු වලට අපි කියන්නේ කණිකාමය සුදු රුධිරාණු කියලා. හැබැයි නිර්කණිකාමය කියලා කියන්නේ න්‍යෂ්ටියක් පැහැදිලිව කැපී පේන්න තියෙනවා. සයිටෝසෝලේ නැත්නම් සයිලෝප්ලාස්මය තුල මේ වගේ කණිකාමය ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒතකොට නිර්කණිකාමය. දැන් කණිකාමය වලට ප්‍රධාන තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නියුට්‍රොෆිල. එක්කෙනෙක් ඉයොසිනෝෆිල. එක්කෙනෙක් බේසෝෆිල. දැන් නිර්කණිකාමය වලට දෙන්න ඉන්නේ. එක්කෙනෙක් තමයි මොනොසයිට අනිත් එක වසාසෛල. ඔබට සමහර විට පොත්පත්වල වසාසෛල වෙනුවට ලිම්පොසයිට කියලා තියෙන්නත් පුළුවන්. ඒත් වසාසෛල වලටම කියන තවත් නමක්. ලිම්පොසයිට. ඉතින් අපේ පිළිතුර වෙන්නේ එහෙමනම් නිර්කණිකාමය ශ්වේතාණු වර්ග දෙකයි තියෙන්නේ. මොනොසයිට සහ වසාසෛල. වසාසෛලම හඳුන්වන්න පුළුවන් ලිම්පොසයිට කියලා. අපේ 32 වෙනි ප්‍රශ්නයට යමු. දරුවනේ 32 වෙනි ප්‍රශ්නය. වසාසෛල දෙවර්ගය නම් කරන්න. ඇත්තටම වසාසෛල දෙවර්ගයක් තියෙනවානේ. එකක් T වසාසෛල අනිත් එක B වසාසෛල. T වසාසෛල B වසාසෛල. දැන් මානව දේහයේ ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කිරීම සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම මේ වසාසෛල දෙවර්ගයේම දායක වෙන්නේ. ඒ කියන්නේ අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී තව සාකච්ඡා කරමු. එමනම් 33 වෙනි ප්‍රශ්නෙට දැන් යමු. දරුවනේ 33 හොඳ ප්‍රශ්නයක්. ශේෂ පරිමාව යනු කුමක්ද? දැන් ගැඹුරු ප්‍රබල ප්‍රශ්වාසයකට පසුවත් පෙනහැලි තුල යම් වාත ප්‍රමාණයක් යම් වාත පරිමාවක් දරුවනේ ඉතිරි වෙලා තියෙනවා. ඒක පිට වෙන්නෙම නැහැ. කොච්චර ගැඹුරු ප්‍රාශ්වාසයක් කරත් ඒ වාත පරිමාව ඉවත් වෙන්නේ නැහැ. අන්න එකී වාත පරිමාවට තමයි අපි මේ කියන්නේ ශේෂ පරිමාව කියලා. ප්‍රබල ගැඹුරු ප්‍රශ්වාසයකට පසුවත් පෙනහැලි තුල ඉතිරි වී පවතින වාත පරිමාව ඒක තමයි ඉතිරිය ශේෂ පරිමාව කියන්නේ. අපි ලියලා ඉමු ඉස්සෙල්ලා. ගැඹුරු ප්‍රබල ප්‍රශ්වාසයකට පසුවත් පෙනහැලි තුල ඉතිරි වී පවතින වාත පරිමාව ශේෂ පරිමාවයි. දැන් මේ ජීව විද්‍යාව ඉගෙන ගැනීමේදී හරිම රසවත් සංසිද්ධි තියෙන අපිට මේ විෂය කරුණුත් එක්ක ගලපා ගන්න පුළුවන් දේවල්. දැන් අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලදී දරුවනේ ශේෂ පරිමාව කියන්නේ ඊටාම වැදගත් මිනුමක්. ඒකට හේතුව මම සරල උදාහරණයකින් කියන්නම් මේ කොච්චර වැදගත්ද කියන එක. දැන් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් ගඟකට මුහුදකට පැනලා වතුර තියෙන ප්‍රදේශයකට පැනලා දියේ ගිලිලා මැරෙනවා. ඒක එය ස්වභාවික මරණයක්. ඒ පුද්ගලයා හිතාමතාම සිද්ධ කරගන්න සියදිවි නසා ගැනීමක්. යම්කිසි කණ්ඩායමක් එකතු වෙලා යම් පුද්ගලයෙක්ව මරලා ඒ මිනීමැරුමක් නොවන බව අඟවීම සඳහා ඒ පුද්ගලයාව ගඟකට මුහුදකට වතුර රැඳිච්ච ප්‍රදේශයකට ගිලෙන ප්‍රදේශයකට එයාව දානවා. ඒ දේහය විසික් කරනවා. දැන් මේ මලසිරුර ජලයෙන් ගොඩට ගනිද්දි කොහොමද අපි විශ්වාසයෙන්ම කියන්නේ මේක මරලා ඊට පස්සේ ගඟකට මුහුදකට දැම්මද නැත්නම් මේ පුද්ගලයා ස්වභාවිකවම
තමන්ගේ සියදිවි නසා ගත්තද කියලා. අන්න ඒක දැනගන්න පුළුවන් ශේෂ පරිමාවෙන්. ඒ කොහොමද? දැන් හිතන්න අපි ජලය තුල ගිලෙනකොට මැරෙන්න බලාගෙන සියදිවි නසා ගැනීම උදෙසා යම්කිසි පුද්ගලයෙක් ජලයට පයින්නවා. පැන්නත් ජලය තුල ගිලෙද්දි ඒ පුද්ගලයා උත්සාහ කරන්නේ හුස්ම ගන්න, ආශ්වාස කරන්න. ඒතර ඒ අවස්ථාවේදී ජලය තුල ගිලෙද්දි හුස්ම ගන්න ගියොත් සිද්ධ වෙන දේ තමයි අපේ ශ්වසන මාර්ගය හරහා පෙනහැලි වලට ඒ ජලය ඇතුල් වෙනවා. ඒ සමගම පෙනහැලි ජලයෙන් පිරෙනවා. දැන් පෙනහැලි තියෙන්නේ වාතයෙන් පිරෙන්න, ජලයෙන් පිරෙන්න නෙමෙයිනේ. එතකොට එහෙම දියේ ගිලිලා පුද්ගලයෙක් මැරුණොත් ඒ පුද්ගලයාගේ දේහය ගොඩට අරගෙන ශේෂ පරිමාව බැලුවොත් ශේෂ පරිමාවක් නැහැ. ඇයි? මොකද ශේෂ පරිමාවක් තියෙන්න විදිහක් නැහැ. අවසන් හුස්ම හෙලද්දි ජලය ශ්වසන මාර්ගය හරහා පෙනහැලි වලට යනවා. ජලයේ ඝනත්වය වැඩි නිසා ජලයට ඉඩ දෙන්න අර ඉතිරි වෙලා තියෙන ශේෂ පරිමාවත් බැහැර වෙනවා. එතකොට සියදිවි නසා ගැනීමක් උදෙසා යම්කිසි පුද්ගලයෙක් දියේ ගිලීමකට ලක් වුණොත් ඒ පුද්ගලයාගේ ශේෂ පරිමාව පශ්චාත් මරණ පරීක්ෂණයේදී මුණ ගැහෙන්නේ නැහැ. දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි යම්කිසි පුද්ගලයෙක්ව මරලා වතුරට දැම්මට පෙනහැලි වලට ඒ වතුර ගමන් කරන්නේ නැහැ. ඇයි? වාතය හෝ ජලය හෝ යම්කිසි තරලයක් ගමන් කරන්න නම් යම්කිසි පීඩන අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. එතකොට මැරුණු කෙනෙක් ජලයට වැටුණට එයා ශ්වසනය කරන්නේ නැහැ. ඒ නිසා ජලය ඇතුල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ජලය ඇතුල් වෙන්නේ නැත්තම් ශේෂ පරිමාවට ඉතිරි වී තිබෙන තරල පරිමාව, ඒ කියන්නේ වායු පරිමාව තවදුරටත් එලෙසම පවතිනවා. ඒ නිසා මැරිච්ච පුද්ගලයෙක් වතුරට දැම්මට ඒ පුද්ගලයා මැරුණට පස්සේ නැවත ශ්වසනය කරන්නේ නැති නිසා පෙනහැලි දක්වා පැමිණෙන්න ජල කඳක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාගේ ශේෂ පරිමාව ඉතුරු වෙනවා. ඉතින් එහෙමනම් යම්කිසි පුද්ගලයෙක්ගේ දියේ ගෙලුණු පුද්ගලයෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයකදී ශේෂ පරිමාව ඉතිරි වී තිබුණොත් ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මේ පුද්ගලයා මිය ගොස් තියෙන්නේ දියේ ගිලීමකට ලක් වෙලා නෙමෙයි. ඊට කලින් තමයි පුද්ගලයා මිය ගොස් තියෙන්නේ. එහෙමනම් පැහැදිලිව මෙතන මිනී මැරුමක් සැක කටයුතු අවස්ථාවක්. ඉතින් මෙන්න මේ වගේ අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ ගොඩාක් විෂය කරුණු ඔබට විශ්වවිද්‍යාල මට්ටමේදී ඉගෙන ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම උසස් පෙළ ජීව විද්‍යාව ඇතුළු ඉතිරි විෂයන් දෙකත් ඉතා ඉහළින් සමත් වීමයි. එවිට ඔබට විශ්වවිද්‍යාල මට්ටමේදී මෙවැනි සංසිද්ධි ගැන දැනගන්න පුළුවන්. මේ ජීව විද්‍යාව හරි රසවත්. ඒකට හේතු වෙන්නේ මෙන්න මේ වගේ සංසිද්ධි අපිට මුණ ගැහෙන නිසා. හොඳයි. එහෙමනම් ශේෂ පරිමාවට සම්බන්ධව පොඩි අදහසකුත් මම ඉදිරිපත් කරා. අපි නැවත ප්‍රශ්නයට යමු වෙමු. මොකද්ද ශේෂ පරිමාව කියන්නේ? ගැඹුරු ප්‍රබල ප්‍රශ්වාසයකට පසුවත් පෙනහැලි තුල ඉතිරි වී පවතින වාත පරිමාව. ඒක තමයි ශේෂ පරිමාව කියන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට එහෙමනම් යමු වෙමු. දරුවනේ 34 වෙනි ප්‍රශ්نين අහන්නෙත් අපෙන් මේ ශේෂ පරිමාව ගැනමයි. ශේෂ පරිමාවේ සාමාන්‍ය අගය කොපමණද? මේ අගය 1200යි මිලිලීටර් පමණ වෙනවා. 1200යි මිලිලීටර් 1200ක් පමණ වෙනවා. නැත්නම් ලීටර් වලින් ප්‍රකාශ කරනවා 1.2 ලීටර්. එම කියන්නත් පුළුවන්. ශේෂ පරිමාවේ සාමාන්‍ය අගය. අපි එමනම් 35 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ 35 වන ප්‍රශ්නය බහිස්රාවයට සම්බන්ධයි. නිපද වෙන බහිස්රාවී ඵලයේ රඳා පවතින සාධක මොනවද? සාධක 4ක් තියෙනවා. නිපද වෙන බහිස්රාවී ඵලය තීරණය කරන සාධක 4ක් තියෙනවා. රඳා පවතින සාධක 4ක්. එකක් තමයි රසායනික සංයුතිය සහ ව්‍යුහය බලපානවා. අපි ලියන්න පුළුවන් ව්‍යුහය සහ රසායනික සංයුතිය. ඒ වගේම එන්සයිම වල සුලභතාවය. මෙතනදී මේ එන්සයිම වල සුලභතාවය කියලා අදහස් කරන්නේ දැන් ඕනම සතෙක්ගේ නිර්මාණය වන ප්‍රථම නයිට්‍රජනීය බහිස්රාවී ඵලය ඇමෝනියා. සමහර ජීවීන්ට ඇමෝනියාව ඊට වඩා විෂ බවින් අඩු යූරියා හෝ යුරික් අම්ලයේ බවට පරිවර්තනය කිරීමේ එන්සයිම තමන්ගේ සෛලවල ශරීරය තුල තියෙනවා. ඒ එන්සයිම තියෙන අයට ඇමෝනියා යූරියා හෝ යුරික් අම්ලයේ බවට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම එන්සයිම නැත්තම් ඒ ජීවියට එයා එතකොට පිට කරන්නේ ඇමෝනියා විදිහටම තමයි. ඒ නිසා එන්සයිම වල සුලභතාවය තීරණය වෙනවා නිපදවන බහිස්රාවී ඵලය මොකක්ද කියන එක සම්බන්ධව. එමනම් එන්සයිම වල සුලභතාවය
තුන්වෙනි සාධකය තමයි ඔක්සිජන් වල සුලභතාවය. මොකද ස්වායු තත්ත්වයටතේ නිෂ්පාදනය වන බහිස්ත්‍රාවී අන්තඵල නෙමෙයි නිර්වායු තත්ත්වයටතේ සාමාන්‍යයෙන් ජීවීන්ගේ හැදෙන්නේ. ඒ අනුව අපිට ඔක්සිජන් වල සුලභතාවය පවා බලපානවා බහිස්ත්‍රාවී ඵලයේ තීරණය වෙන්න. ඔක්සිජන් වල සුලභතාවය. අවසාන වශයෙන් නිපදවන බහිස්ත්‍රාවී ඵලය තීරණය වන සාධකය තමයි දරුවනේ සතුන් ජීවත් වන වාසස්ථානය. එයා ජීවත් වෙන පරිසරය. මොකද ජලජ පරිසරයක නම් වාසය කරන්නේ යම් ජීවියෙක්. පැය 24ම ජලජ පරිසරයක නම් වාසය කරන්නේ එවැනි ජීවීන් ඇමෝනියා නිපදවලා ඇමෝනියාම බැහැර කරනවා. ගැටලුවක් නැහැ. මොකද ඇමෝනියා බහිස්ත්‍රාවයේදී විශාල ජල ප්‍රමාණයක් වැය වෙනවා. ඒ බහිස්ත්‍රාවී ක්‍රියාවලිය සඳහා. ඉතින් එතකොට ජලයේම නම් යම් ජීවියෙක් ඉන්නේ. යට ජලය සීමාකාරී සාධකයක් නෙමෙයි. නමුත් භෞමික ජීවියෙක්ට ජලය කියන්නේ සීමාකාරී සාධකයක්. එතකොට එවැනි ජීවීන් ඇමෝනියා බැහැර කිරීමට නෙමෙයි යොමු වෙන්නේ. ජල හානිය අඩු වෙන, ඒ කියන්නේ ජල සංරක්ෂණ හැකියාව වැඩියෙන් තියෙන යූරියා හෝ ඊටත් වඩා ජල සංරක්ෂණ හැකියාව වැඩි යුරික් අම්ලයේ විදිහටයි බැහැර කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා සතුන් ජීවත් වන ඒ වාසස්ථානයේ පවා බලපානවා බහිස්ත්‍රාවී ඵලය තීරණය වෙන්න. දැන් පළවෙනි කරුණේදී ව්‍යුහය සහ රසායනික සංයුතිය කියලා අදහස් කරන්නේ පරිවෘත්තියට ලක්වන උපස්තරයේ ව්‍යුහය සහ එහි තියෙන රසායනික සංයුතිය. දැන් එහි තියෙන රසායනික සංයුතිය බලපානවා ඒ නිපද වෙන බහිස්ත්‍රාවී ඵලය තීරණය වෙන්න. ඒ අනුව දරුවනේ නිපද වෙන බහිස්ත්‍රාවී ඵලය රඳා පවතින සාධක හතරක් තියෙනවා. ව්‍යුහය සහ රසායනික සංයුතිය, එන්සයිම් වල සුලභතාවය, ඔක්සිජන් වල සුලභතාවය සහ අවසාන වශයෙන් සතුන් ජීවත් වන වාසස්ථානයේ පරිසරය මත. එමුන අපිට 36 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්න පුළුවන්. බහිස්ත්‍රාවය සඳහා දේහ පෘෂ්ඨය භාවිතා කරන සත්ව කාණ්ඩය කුමක්ද? දරුවනේ බහිස්ත්‍රාවී ව්‍යුහ ලෙස මුලින්ම විශේෂ ව්‍යුහ නිර්මාණය වුණේ පැතලි පණුවන්ගේ ප්ලැටිහෙල්මින්තෙස්ලාගේ. මොනවද ඒ? ඔබ දන්නවනේ සිලු සෛල නැත්නම් සිලු බල්බ කියන්නේ. ඉතින් ඒ අයට කලින් ඉන්න ජීවින් කාණ්ඩයේ විදිහට අපි සලකන්නේ නිඩාරියාවන්නේ. ඒ කියන්නේ සිලෙන්ඩ්‍රේටාවන්නේ. මේ නිඩාරියා සමාජිකයන්ට විශේෂ බහිස්ත්‍රාවී ව්‍යුහ නැහැ. ඔවුන් තමන්ගේ බහිස්ත්‍රාවී ඵල බැහැර කරේ දේහාවරණය නැත්නම් දේහ පෘෂ්ඨය හරහා. ඒ අනුව බහිස්ත්‍රාවී සඳහා දේහ පෘෂ්ඨය භාවිතා කරන සත්ත්ව කාණ්ඩය තමයි දරුවනේ නිඩාරියාවන්. නිඩාරියාවන් තමයි බහිස්ත්‍රාවය සඳහා දේහ පෘෂ්ඨය භාවිතා කරනු ලබන්නේ. අපිට එහෙමනම් 37 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. 37 වෙනි ප්‍රශ්නය. අපි සමායෝජනයේ පාඩමටයි මේ ප්‍රශ්නය ඇතුළත් කරන්නේ. හීනෝන්මාදය යනු කුමක්ද? මේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ පොදු ආබාධ කීපයක් යටතේ තමයි මේ විෂය කරුණු සම්බන්ධ වෙන්නේ. හීනෝන්මාදය කියන්නේ මොකක්ද? හීනෝන්මාදයට දරුවනේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ඕනම පුද්ගලයෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. මේ සඳහා පුද්ගලයෙක්ගේ වයස් මට්ටමවත් තරාතිරමවත් බලපාන්නෙත් නැහැ. හීනෝන්මාද තත්ත්වයට ලක්වෙච්ච පුද්ගලයන්ට ඔවුන්ට පමණක් අත්විඳිය හැකි විවිධ කටහඬවල් ඇහෙන්න ගන්නවා. ඒ වගේම තමා අවට සිටින පුද්ගලයන් විසින් තමාට හිංසා කිරීමට කුමන්ත්‍රණ කරනවා, සැලසුම් කරනවා වගේ හැඟීමක් තමන්ට දැනෙනවා. සැබවින්ම එහෙම දෙයක් තමා අවට පුද්ගලයන් කරන්නේ නැහැ. නමුත් තමන්ට දැනෙනවා දෙන්නේ කතා කර කර තමන් දිහා තමන්ගේ පැත්ත බලාගෙන කතා කරනකොට ඒ දෙන කතා කරන්නේ වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයන්ට දැනෙන්නේ මේ මට මොකක් හරි විරුද්ධව මේගොල්ලන් කුමන්ත්‍රණයක් කරනවා. මට හිංසා කරන්න හදනවා. හරි? මට හානියක් කරන්න තමයි මේගොල්ලන් මේ උත්සාහ කරන්නේ. ඒ වගේ හැඟීමක් මේ පුද්ගලයන්ට ඇති වෙනවා. මේක බරපතල මානසික බාධාකාරී තත්ත්වයක්. හරි? එතකොට සැබෑ තත්ත්වයන්ට වඩා විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත විකෘති වෙච්ච සංජානනයන්ගෙන් යුක්ත බරපතල මානසික බාධාකාරී තත්ත්වයක්. ඒ වගේම මෙතනදී ලාක්ෂණික කතාංගයන්ගෙන් යුක්ත සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේකටම ආවේනික කතාංගයන් මේ පුද්ගලයන් විසින් ගොඩනගා ගන්නවා. විවිධ කතාංග නිර්මාණය කර ගන්නවා. ඒතර අපිට මෙහෙම කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මේ తত্ত্বය හීනෝන්මාදය කියන එක සැබෑ తত্ত্বයට වඩා විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත. අපි ලියමු පටන් ගමු මෙහෙම. සැබෑ తত্ত্বයන්ට වඩා
විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත වූ සංජානනයන්ගෙන් යුක්ත ලාක්ෂණික මනෝව්‍යාධික කතාංගයන්ගෙන් යුත් බරපතල මානසික බාධාකාරී තත්ත්වය. ගොඩක් දරුවන්ට මේවා සම්පූර්ණයෙන්ම මතක නැහැ. හැබැයි ඔබේ විභාගෙදී ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මෙවැනි ප්‍රශ්න අහන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා හරි අදහස සම්පූර්ණයෙන්ම දැනගමු විෂය නිර්දේශයට අනුකූලව. ඒ වගේම මාත් එක්ක පාඩම් කරන්න පුළුවන්. දැන් කොහොමද මේක පාඩම් කරගන්නේ? සැබෑ තත්වයන්ට වඩා විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත. එතනින් එක කොටසක් පාඩම් කරගන්න. මෙතෙන්දි වෙන්නේ ඇත්ත තත්වයට වඩා විකෘති වෙච්ච දැනීම් තමයි යාට ඇති වෙන්නේ. සංජානනය වෙනවා කියන්නේ දැනෙනවා කියන එක. තේරුම් යනවා, අවබෝධ වෙනවා. ඒතකොට යාට අවබෝධ වෙන්නේ ඇත්ත තත්වයට වඩා වැරදි වැටහීම් තමයි මෙයාට ඇති වෙන්නේ. අන්න වැරදි වැටහීමක් තමයි ඇති වෙන්නේ. එතකොට සැබෑ තත්වයන්ට වඩා විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත ඊළඟට ලාක්ෂණික මනෝව්‍යාධික කතාංගයන්ගෙන් යුත්. ලාක්ෂණික කියන්නේ යම්කිසි ආවේනික මනෝව්‍යාධික කතාංගයන්ගෙන් යුත්. එයා නිර්මාණය කරගන්නවා තමන්ගේ මනසින්ම යම්කිසි කතාවක්. දැන් අර දෙදෙනෙක් තමන් දිහා බලාගෙන කතා කරනකොට තමන් ගොඩනගා ගන්නවා කතාවක්. මේ මට විරුද්ධව කුමන්ත්‍රණය කරනු ඇති. මට හිංසා කරන්නයි මේගොල්ලන් සැලසුම් කරන්න කියලා. ඒ වගේ කතාංගයන්ගෙන් යුත් බරපතල මානසික බාධාකාරී තත්වයක්. දැන් අමාරු නෑ දරුවෝ පාඩම් කරගන්න. ගොඩක් දරුවෝ අපිට පන්තිවලදී සාකච්ඡා කරනකොට කියන දෙයක් තමයි මේ වගේ අර්ථ දැක්වීම් පාඩම් කරගන්න අපහසුයි කියලා. දැන් බලන්න. සැබෑ තත්වයන්ට වඩා විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත. විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත. ලාක්ෂණික මනෝව්‍යාධික කතාංගයන්ගෙන් යුත් බරපතල මානසික බාධාකාරී තත්වය. බාධාකාරී තත්වය. ඒක තමයි හීනෝන්මාදය කියන්නේ. ඒතර මතක තියාගන්න ඉදිරි ප්‍රශ්න පත්‍රයකදී අපි මේ ගැනත් ඔබෙන් විමසනවා. මේ තත්ත්වෙදි සිද්ධ වෙන දෙයක් තමයි දරුවනේ තමාට පමණක් අත්විඳිය හැකි කටහඬවල් ඔවුන් අත්දකිනවා. තමන්ට විතරක් කටහඬවල් ඇහෙනවා. ඒ වගේම තනියම මේ පුද්ගලයෝ කතා කරනවා. පැත්තක් බලාගෙන කතා කරනවා. නමුත් අපි බලනකොට අපිට කවුරුත් පේන්නේ නැහැ. ඒක මිනිස්සෙක් විතරක් අතපය දික් කරමින් කතා කරනවා. තනියම. ඒ වගේම තමා අවට සිටින පුද්ගලයන් තමාට හිංසා කිරීමට සැලසුම් කරනවා කියන හැඟීමක් ජනිත වෙනවා. හරි? ඉතින් මේවට හේතු ගැනත් අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරමු. එhmenan මාත් එක්ක පාඩම් කරගමු අවසන් වතාවට හීනෝන්මාදය කියන්නේ මොකද්ද? සැබෑ තත්වයන්ගෙන් විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත. සැබෑ තත්වයන්ට වඩා විකෘති වූ සංජානනයන්ගෙන් යුක්ත. ඒ වගේම ලාක්ෂණික මනෝව්‍යාධික කතාංගයන්ගෙන් යුත් බරපතල මානසික බාධාකාරී තත්ත්වය. බරපතල මානසික බාධාකාරී තත්ත්වය හීනෝන්මාදයයි. අපි යොමුෙමු ඊළඟ ප්‍රශ්නයට. දරුවනේ අපි 38 වෙන ප්‍රශ්නයටයි යොමු වෙන්නේ. සංවේදී ප්‍රතිග්‍රාහකයක් යනු කුමක්ද? මොකද්ද මේ සංවේදී ප්‍රතිග්‍රාහකයක් කියන්නේ? සංවේදී අවයවයක් කියලත් මේ ප්‍රශ්නේම ඔබට එන්න පුළුවන් විභාගෙදී. සංවේදී ප්‍රතිග්‍රාහකයක් කියලා අදහස් කරන්නේ මොකක්ද? දැන් බැහැරින් ලබා ගන්නා උත්තේජනයේ ශක්තිය වෙනස් වන පටල විභවයක් බවට පරිවර්තනය කරලා ඒ සංවේදක සංජානනය සහ අර්ථකථනය සඳහා ක්‍රියා විභවයක් විදිහට මධ්‍ය ස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් සහිත ඒ වගේම විශිෂ්ට උත්තේජයක් හඳුනා ගැනීම සඳහා විශේෂණය වෙච්ච ව්‍යුහයක් තමයි අපි සංවේදක ප්‍රතිග්‍රාහකයක් කියලා හඳුන්වන්නේ. ගොඩාක් දිග අර්ථ දැක්වීමක්. විෂය නිර්දේශයේ තියෙන අර්ථ දැක්වීම් වලින් දිගම අර්ථ දැක්වීම් වලින් එකක් තමයි මේ සංවේදක ප්‍රතිග්‍රාහක කියන්නේ. නමුත් බලන්න අපිට ලියන්න පුළුවන්. ලියලා අපි පාඩම් කරමු. බැහැරින් ලබා ගන්නා උත්තේජනයක ශක්තිය ඊළඟට වෙනස් වන
පටල විභවයක් බවට පරිවර්තනය කර වෙනස් වන පටල විභවයක් බවට පරිවර්තනය කර එම සංවේදක සංජානනය හා අර්ථකථනය සඳහා ක්‍රියා විභවයක් ලෙස මධ්‍යස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් සහිත ක්‍රියා විභවයක් ලෙස මධ්‍යස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් සහිත විශිෂ්ට උත්තේජ හඳුනා ගැනීම සඳහා විශේෂණය වූ ව්‍යුහයක් බලන්න අංග සම්පූර්ණ පරිපූර්ණ පිළිතුරක් තමයි මේ ලියලා තියෙන්නේ. මේ මට්ටමට ලියන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. දැන් අපිත් මේක තේරුම් ගනිමින් අදහස පාඩම් කරගමු. බැහැරින් ලබා ගන්නා උත්තේජනයක ශක්තිය මේ බාහිර පරිසරයෙන් පැමිණෙන උත්තේජනවල තියෙන ඒ ශක්තිය අපි පරිවර්තනය කරනවා වෙනස් වන පටල විභවයක් බවට. පරිවර්තනය කරලා ඒ සංවේදක සංජානනය මේක තේරුම් ගැනීමට පැහැදිලි කර ගැනීමට සංජානනය සහ අර්ථකථනය සඳහා ක්‍රියා විභවයක් විදිහටයි මධ්‍යස්නායු පද්ධතිය වෙත යවන්න ඕනේ. නැත්නම් මධ්‍යස්නායු පද්ධතියට මේක සංවේදී වෙන්නේ නැහැ. ඒතර ක්‍රියා විභවයක් ලෙස මධ්‍යස්නායු පද්ධතියට සම්ප්‍රේෂණය කරන්නට හැකියාවක් තියෙන විශිෂ්ට උත්තේජ හඳුනා ගැනීම සඳහා ඒ කියන්නේ Tamanට ගැළපෙනම උත්තේජය පමණයි හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීම සඳහා හැඩ ගැහුණු ව්‍යුහයකට තමයි කියන්නේ සංවේදී ප්‍රතිග්‍රාහකයක් නැත්නම් සංවේදී අවයවයක් කියලා. ඇස, කන, නාසය, දිව සම කියන්නේ මේ වගේ සංවේදී ප්‍රතිග්‍රාහක. හරි දරුවනේ තව එකපාරක් අපි කතා කරමු මේක. බැහැරින් ලබා ගන්නා උත්තේජනයක ශක්තිය වෙනස් වන පටල විභවයක් බවට පරිවර්තනය කරලා ඒ සංවේදක සංජානනය සහ අර්ථකථනය සඳහා ක්‍රියා විභවයක් ලෙස මධ්‍යස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් සහිත විශිෂ්ට උත්තේජ හඳුනා ගැනීම සඳහා විශේෂණය වෙච්ච ව්‍යුහ තමයි සංවේදී ප්‍රතිග්‍රාහක විදිහට අපි සලකන්නේ. එහෙමනම් දරුවනේ අපිට 39 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. 39 වෙනි ප්‍රශ්නය යොමු වෙන්නේ ප්‍රජනනය පාඩමෙන්. ලිංගාශ්‍රිත රෝග ගැන කියන කොටසෙන්. සිපිලිස් මේක ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණ රෝගයක්. සිපිලිස් ඇති කිරීමට හේතු වන ව්‍යාධි ජනකයා නම් කරන්න. ට්‍රිපෝනිමා පැලිඩම්. ට්‍රිපෝනිමා පැලිඩම්. හැබැයි නිවැරදි ඉංග්‍රීසි අක්ෂර වලින් සටහන් කරන්න ඕනේ. විද්‍යාත්මක නාමයක් නිසා යටින් අතින් ලියන නිසා අපි පද දෙක යටින් වෙන වෙනම ඉරි දෙකක් අඳින්න ඕනේ. ඒ කියන්නේ විද්‍යාත්මක නාමයන් ලිවීමේ නීති රීති ටික අනුගමනය කරන්න ඕනේ. මේ ට්‍රිපෝනිමා පැලිඩම් කවුද දරුවනේ? මෙයා බැක්ටීරියාවෙක්. ඒ ගැනත් මතක තියාගන්න බලමු. ට්‍රිපෝනිමා ගණනාමය අඳින්න ඉරක්. පැලිඩම් මෙන්න සිපිලිස් ඇති කරන්න හේතු වෙන බැක්ටීරියාව ට්‍රිපෝනිමා පැලිඩම්. එhmenan අපි 40 වෙනි ප්‍රශ්නයට යමු යමු. දෙවන ග්‍රයිවීය කශේරුකාව නම් කරන්න. දරුවනේ මිනිසාගේ ග්‍රයිවී කශේරුකා 7ක් තියෙනවා. ග්‍රයිවී කශේරුකා 7ක්. එතකොට ග්‍රයිවී කශේරුකා 7න් පළමු ග්‍රයිවී කශේරුකාව ඔබ දන්නවා ඇට්ලස් කශේරුකාව. දෙවෙනි ග්‍රයිවී කශේරුකාව ඒක තමයි ප්‍රශ්නෙන් අහන්නේ අක්ෂ කශේරුකාව. එhmenan අපි පිළිතුර ලියමු. අක්ෂ කශේරුකාව. අක්ෂ කශේරුකාව. ඒ තමයි දෙවන ග්‍රයිවී කශේරුකාව. 41 වන ප්‍රශ්නයට යොමු වෙමු. ප්‍රවේණී යටතේ ප්‍රශ්නයක් F1 පරම්පරාව යනු කුමක්ද? F1 පරම්පරාව යනු කුමක්ද? දරුවනේ දෙමුහුම් ජීවීන්
මුහුම්කරණය කිරීමෙන් ලැබෙන පළමු ජනිත පරම්පරාව තමයි අපි F1 පරම්පරාව කියලා අදහස් කරන්නේ. දෙමුහුම් ජීවීන් මුහුම් කිරීමෙන් ලැබෙන පළමු ජනිත පරම්පරාව තමයි F1 පරම්පරාව කියලා අදහස් කරන්නේ. දෙමුහුම් ජීවීන් මුහුම් කිරීමෙන් ලැබෙන ප්‍රථම ජනිත පරම්පරාව. ප්‍රථම ජනිත පරම්පරාව තමයි F1 පරම්පරාව කියලා අදහස් කරන්නේ. 42 F2 පරම්පරාව යනු කුමක්ද? දරුවනේ දැන් F1 පරම්පරාවේ ශාක දෙකක් ස්වපරාගණය හෝ පරපරාගණයකට ලක් කිරීමෙන් ප්‍රතිඵල වන දෙවනි ජනිත පරම්පරාව තමයි අපි F2 පරම්පරාව කියලා කියන්නේ. F1 පරම්පරාවේ ශාක දෙකක් ස්වපරාගණය හෝ පරපරාගණයට ලක් කිරීමෙන් ප්‍රතිඵල වන දෙවන ජනිත පරම්පරාව. ඒක තමයි ලියන්න ඕනේ. F1 පරම්පරාවේ ශාක දෙකක් ස්වපරාගණය හෝ පරපරාගණයට ලක් කිරීමෙන් ප්‍රතිඵල වන දෙවන ජනිත පරම්පරාව. දෙවන ජනිත පරම්පරාව තමයි F2 පරම්පරාව කියන්නේ. F1 පරම්පරාවේ ශාක දෙකක් ස්වපරාගණය හෝ පරපරාගණයට ලක් කිරීමෙන් ප්‍රතිඵල වන දෙවන ජනිත පරම්පරාව අපිට F2 පරම්පරාව කියලා හඳුන්වන්න පුළුවන්. එමනම් අපි 43 වෙනි ප්‍රශ්නයට යමු. 43 දරුවනේ ගොඩක් දරුවන් විභාගයේදී අසාර්ථක වෙන කොටසක් තමයි මේ අනුක ජීව විද්‍යාව කියන්නේ. ඒනොත් අපි ප්‍රශ්න එකතු කරලා තියෙන අපේ සෑම ප්‍රශ්න පත්‍රයකම අපි ප්‍රවේණී අනුක ජීව විද්‍යාව වගේ පාඩම් වලිනුත් ප්‍රශ්න එකක් දෙකක් ඇතුළත් කරලා තියෙනවා. මොකද විභාගෙදිත් මේ පාඩම් වලින් බහුවර්ණ ප්‍රශ්න ගත්තොත් ප්‍රශ්න දෙකක් පමණ තමයි සාමාන්‍යයෙන් යොමු වෙන්නේ. ඉතින් එහෙමනම් විකෘතියක් කියන්නේ මොකද්ද? මේ විකෘති කියන කොටස අනුක ජීව විද්‍යාවේ කොටසක් විදිහටයි අපිට ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. විකෘතියක් කියලා අදහස් කරන්නේ ජීවියෙකුගේ ජීනෝමය. ජීනෝමය කියන්නේ සමස්ත DNA එකතුව, සැකැස්ම. එතකොට ජීවියෙකුගේ ජීනෝමයේ සිදුවන යම්කිසි නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක සිදුවන ස්ථීර වෙනස් වීමක් තමයි විකෘතියක් කියලා කියන්නේ. නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක සිදුවන ස්ථීර වෙනස් වීමක් තමයි විකෘතියක් කියන්නේ. ජීවියෙකුගේ ජීනෝමයක නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක සිදුවන ස්ථීර වෙනස් වීමක්. ජීවියෙකුගේ ජීනෝමයක නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක සිදුවන ස්ථීර වෙනස් වීමක්. විකෘතියක් කියලා අපි හඳුන්වනවා. ජීවියෙකුගේ ජීනෝමයක නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක සිදුවන ස්ථීර වෙනස් වීමක් තමයි අපි විකෘතියක් කියලා කියන්නේ. එහෙනම් 44 වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රධාන විකෘති ජනක කාරක වර්ග දෙක නම් කරන්න. ප්‍රධාන වශයෙන් විකෘති ජනක කාරක වර්ග දෙකක් ඉන්නවා. භෞතික විකෘති ජනක කාරක සහ රසායනික විකෘති ජනක කාරක. අපිට ලියන්න පුළුවන් භෞතික විකෘති ජනක කාරක, රසායනික විකෘති ජනක කාරක. භෞතික විකෘති ජනක කාරක සහ රසායනික විකෘති ජනක කාරක විදිහටයි අපිට විකෘති ජනක කාරක ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපේ ඉදිරි ප්‍රශ්න පත්‍රවලදීත් මේ විකෘති වලට සම්බන්ධ බොහෝමයක් ප්‍රශ්න නිර්මාණය වෙලා ඉදිරිපත් වෙනවා ඔබට. ඒ නිසා මේ අපේ ප්‍රශ්න පත්‍ර මාලාව සමග එක්වීමෙන් ඔබට මෙවැනි අනුක ජීව විද්‍යාව වගේ අලුත්ම පාඩම් වල සෑම ගැටලුවක්ම ආවරණය කරගන්න පුළුවන්. මම මේ ප්‍රශ්න පත්‍ර මාලාව මේ ප්‍රශ්න 5000 වැඩපිළිවෙල හදලා තියෙන්නෙම විශේෂයෙන්ම මෙවැනි අලුත් පාඩම් වල ප්‍රශ්න වඩාත් සරලව පහසුවෙන් ඔබට
තේරුම් කරලා ඔබේ මතකයේ මේ කරුණු රඳවන්න. එහෙමනම් අපි 45 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙමු. දරුවනේ 45 වෙනි ප්‍රශ්නේ ඔබට යොමු වෙන්නේ 8 වන ඒකකයේ පාරිසරික ජීව විද්‍යාව කියන ඒකකයේ දේශීය විශේෂයක් යනු කුමක්ද? අපිට මේ ඒකකයේ තුල විශේෂ සංකල්පය කියන මාතෘකාව යටතේ තමයි මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. එතනදී ඔබ දැනගත යුතුයි ඒකදේශික විශේෂ කියන්නේ කවුද? දේශීය විශේෂ, විදේශීය විශේෂ, පර්යටන විශේෂ, අවශිෂ්ට විශේෂ, දජේදාරී විශේෂ, ඒ වගේම ආක්‍රමණික ආගන්තුක විශේෂ, මේ වගේ විශේෂ පිළිබඳව මූලස්ථාන විශේෂ, මේ වගේ විශේෂ පිළිබඳව දැනගන්න ඕනේ. ප්‍රධාන විශේෂ 8ක් ගැන ඔබ දැනගත යුතුයි. ඒ 8න් එකක් තමයි දරුවනේ මෙතනදී අහලා තියෙන්නේ. ඓතිහාසිකව හඳුනාගත්ත ස්වභාවික භූමි පරාසයක් තුල පවතින ශාක හෝ සත්ව විශේෂ තමයි අපි දේශීය විශේෂ කියලා හඳුන්වන්නේ. ඓතිහාසිකව හඳුනාගත් ස්වභාවික භූමි පරාසයක් තුල ජීවත් වන ශාක හෝ සත්ව විශේෂ. මේවා එම පරිසරයේ ස්වභාවික ජෛව විවිධත්වයේ කොටසක් විදිහටයි සලකන්නේ. ඉතින් අපි ඒක ලියමු. ඓතිහාසිකව හඳුනාගත් ස්වභාවික භූමි පරාසයක් තුල ජීවත් වන ශාක හෝ සත්ව විශේෂයි. එම ජීවීන් එම පරිසරයේ ස්වභාවික ජෛව විවිධත්වයේ කොටසක් ලෙස සැලකේ. ද මෙවැනි අර්ථ දැක්වීම් දරුවනේ ඔබ නිසකවම පාඩම් කරගෙන හොඳින් අවබෝධ කරගෙන ඉන්පසු පාඩම් කරගෙන විභාගයට යන්නම ඕනේ. මොකද ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය සඳහා තමයි මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. දැන් බලන්න ඓතිහාසිකව හඳුනාගත් ස්වභාවික භූමි පරාසයක් තුල ජීවත් වන නැත්නම් ස්වභාවික භූමි පරාසයක් තුල දක්නට ලැබෙන ශාක හෝ සත්ව විශේෂ. එම ජීවීන් එම පරිසරයේ ස්වභාවික ජෛව විවිධත්වයේ කොටසක් විදිහට සලකනවා. පැහැදිලිද? ඓතිහාසිකව හඳුනාගත් ස්වභාවික භූමි පරාසයක් තුල දක්නට ලැබෙන ශාක හෝ සත්ව විශේෂ තමයි දේශීය විශේෂ කියලා හඳුන්වන්නේ. ඔවුන් එම පරිසරයේ ස්වභාවික ජෛව විවිධත්වයේ කොටසක් විදිහටයි සලකනු ලබන්නේ. අපි 46 වෙනි ප්‍රශ්නෙට යමු. කලින් ප්‍රශ්නයට සමගාමීව ප්‍රශ්නයක්, බැඳිච්ච ප්‍රශ්නයක්, දේශීය විශේෂ සඳහා නිදසුන් සපයන්න. දැන් මෙතනදී පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ දේශීය විශේෂ කියන අර්ථ දැක්වීම දැන් ඔබ දන්නවා. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් මේ දේශීය විශේෂ වලට අයිති වෙන්නේ මොන වගේ ජීවීන්ද? දරුවනේ දැන් හිතන්න යම්කිසි ජීව විශේෂයක් ලෝකයේ ස්වභාවිකව හමුවන්නේ එක රටක හෝ එක ප්‍රදේශයක විතරක් නම් ඒ ජීව විශේෂය වෙනත් ලෝකේ වෙනත් රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමු වෙන්නේ නැත්තම් අපි ඒ වගේ විශේෂ වලට කියන්නේ ඒකදේශික විශේෂ නැත්නම් ආවේනික විශේෂ. යම් රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමුවන ලෝකයේ වෙනත් කිසිදු රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමු නොවන විශේෂ තමයි ඒකදේශික නැත්නම් ආවේනික විශේෂ කියන්නේ. දැන් මේ ප්‍රශ්නේදී අහන්නේ ඒකදේශික විශේෂ ගැන නෙමෙයි දේශීය විශේෂ. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? දරුවනේ දේශීය විශේෂයක විශේෂත්වය තමයි ඒ ජීව විශේෂය යම් රටක ස්වභාවිකව දකින්න ලැබෙනවා වගේම වෙනත් රටක හෝ වෙනත් ප්‍රදේශයකත් ස්වභාවික පරිසරයේ ඉන්නවා. ස්වභාවික පරිසරයේ ඉන්නවා. හරි? දැන් උදාහරණයක් යම් ජීවියෙකු ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතියක ජීවත් වෙනවා. ඒ පරිසරයේ සිදුවන සිදුවීම් වලට අනුව අනුවර්තනය වෙලා පාරිසරික ක්‍රියාවලට අනුව අනුවර්තනය වෙලා ජීවත් වෙනවා. තමන්ගේ ප්‍රජනන චර්යාවන් භාවිතා කරමින් තමන්ගේ වර්ගයා බෝ කරනවා. ඔය විශේෂයෙන්ම ඉන්දියාව තුලත් ස්වභාවිකව ජීවත් වෙනවා ස්වභාවික පරිසරවල. විශේෂ මධ්‍යස්ථානවල නෙමෙයි. සත්වෝද්‍යානවල නෙමෙයි. ස්වභාවික පරිසරයේම ජීවත් වෙනවා. ඒ ස්වභාවික පරිසරයේ පාරිසරික වෙනස් වීම් වලට ප්‍රතිචාර දක්වමින් ඒවට අනුවර්තනය වෙමින් හැඩගැහෙමින් ජීවත් වෙනවා. ප්‍රජනන චර්යාවන් දක්වමින් තමන්ගේ පරම්පරාවන් ගණනාවක් බෝ කරනවා. අන්න එවැනි විශේෂවලට අපිට නිශ්චිතව කියන්න බෑ මේ විශේෂය ශ්‍රී ලංකාවටමද ආවේනික ඉන්දියාවටද ආවේනික කියලා. අන්න එවැනි විශේෂ අපිට දේශීය විශේෂ යටතේ වර්ග කරන්න
ලයිස්තු ගත කරන්න පුළුවන්. දැන් ඒකට හොඳම උදාහරණ තමයි මේ ස්නේක් හෙඩ් නැත්තම් ලූලා. ස්නේක් හෙඩ් කියන්නේ සාමාන්‍ය පදේ. ඒක විද්‍යාත්මක පදයක් නෙමෙයි. ලූලා. ලූලා ශ්‍රී ලංකාවේ ජලාශවල ගංගාවල ඇල මාර්ගවල ස්වභාවිකව ඉන්නවා. ලූලා ස්වභාවිකවම ප්‍රජනනය කරලා අභිජනනය වෙලා තමන්ගේ වර්ගය බෝ කරනවා. හැබැයි මේ ලූලම දරුවනේ අපට ඉන්දියාව තුලත් ඉන්දියාවේ විශාල ජලාශවල ගංගාවල දකින්න පුළුවන්. දැන් කිතුල් කියන ශාකයත් එහෙමයි. ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒ වගේම ඉන්දියාව තුලත් මේ කිතුල් ශාකය දකින්න පුළුවන්. ස්වභාවික පරිසරයේ. නැතුව උද්භිද උද්‍යාන වගේ දැන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වගේ ඉන්දියාවේ තියෙන උද්භිද උද්‍යානවල පමණක් තියෙන එකක් නෙමෙයි මේක. මේක සාමාන්‍ය ඉන්දියාවේ පරිසරයේ පවා දකින්න ලැබෙනවා. ඒතකොට කිතුල් ශාකයේ අයිතිය අපිට ඍජුවම ලංකාවටද ඉන්දියාවටද කියලා කෙලින්ම කියන්නත් බෑ. මොකද ස්වභාවික පරිසර දෙකකම ඉන්නවා. ඊටත් වඩා වෙනත් රටවල් වලත් මේ ශාකයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මම සරල උදාහරණයක් කිව්වේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇසුරෙන්. ඒතකොට ඒ වගේ විශේෂ තමයි අපි දේශීය විශේෂ කියන්නේ. එතකොට මේ දේශීය විශේෂයක විශේෂත්වය කිසියම් භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා ඉන්න ජීවත් වෙන ඓතිහාසිකව හඳුනාගත්ත ජීව විශේෂ ශාක හෝ සත්ත්ව විශේෂ. එතකොට මේ අය ඒ පරිසරයේ ස්වභාවික ජෛව විවිධත්වයේම කොටසක් ලෙස සලකනවා. ඉතින් අපෙන් 46 වෙනි ප්‍රශ්නට ඇහුවේ දේශීය විශේෂ සඳහා නිදසුන් ලියන්න. සාමාන්‍ය වචන වලින් අපිට ලියන්න පුළුවන් ලූලා විද්‍යාත්මක පදය විමසන්නේ නැහැ ඔබෙන්. අනිත් ශාකයක් විදිහට කිතුල් ශාකය ගන්න පුළුවන්. පැරණි විෂය නිර්දේශය තුල ලූලා සහ කිතුල් ශාකයට විද්‍යාත්මක නම් පවා භාවිතා කරා. නමුත් ඔබේ නව නිර්දේශය තුල ඔබෙන් විද්‍යාත්මක නම් මේ සම්බන්ධයෙන් විමසන්නේ නැහැ. හැබැයි ඒකදේශික විශේෂ වගේ නම් ඔබ අනිවාර්යයෙන්ම විද්‍යාත්මක නාමයන් සියල්ලම ලිවීමට දැනගත යුතුයි. එහෙමනම් දරුවනේ අපිට 47 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. දරුවනේ 47 වෙනි ප්‍රශ්නයත් පාරිසරික ජීව විද්‍යාවටම සම්බන්ධයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර පද්ධති පිළිබඳ දැනුම ඇසුරින් තමයි ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරන්න වෙන්නේ. පහත රට වැසි වනාන්තරවල, ඒ කියන්නේ නිවර්තන වර්ෂා වනාන්තර, පහත රට තෙත් වර්ෂා වනාන්තර, මේ ඕනම වචනකින් කියන්නේ මේ එකම පරිසරයක් ගැන. පහත රට වැසි වනාන්තරවල ශාකවල ලක්ෂණ මොනවද? ශාකවල ලක්ෂණ ගැනයි දැන් අහන්නේ. දරුවනේ පැහැදිලිවම ස්තරීභවනයක් තියෙනවා. සියලුම ශාක සදාහරිත ශාක කියන එක අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. සියලුම ශාක සදාහරිත ශාක පැහැදිලිවම ශාක ස්තරීභවනයක් පෙන්වනවා. අපි ඉස්සෙල්ලා මේ කරුණු ලියමු. සියලු ශාක සදාහරිත ශාක වේ. සියලු ශාක සදාහරිත ශාක. ශාක පැහැදිලි ස්තරීභවනයක්. පැහැදිලිවම ස්තරීභවනයක් පෙන්වනවා. පැහැදිලි ස්තරීභවනයක් පෙන්වනවා. දැන් මොනවද ස්තර විදිහට තියෙන්නේ? මෙතනදී වියන් ස්තරයක්, උපවියන් ස්තරයක් සහ පඳුරු ස්තරයක් දකින්න පුළුවන්. පඳුරු ස්තරය නිර්මාණය වෙන්නේ විශේෂයෙන්ම වියන් ස්තරයේ අඩංගු ශාකවල පැල වලින් සමන්විත තුනී පඳුරු ස්තරයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ අතරින් පතර වියන් ස්තරයට වඩා ඉහළින් නැගී සිටින නිරු ස්තරයකුත් අපිට නිරු ශාක වලින් සමන්විත නිරු ස්තරයකුත් දකින්න පුළුවන්. දරුවනේ නිරු ස්තරයේ තියෙන ප්‍රමුඛම ශාකය තමයි ඩිප්ටෙරෝකාපස් සෙලනිකස් කියන හොර ශාකය. සාමාන්‍ය මීටර් 60කට පමණ උසින් වැඩි වෙන ශාකයක්. අපිට ඒකදේශික නැත්නම් ආවේනික ශාකයක් තමයි මේ ඩිප්ටෙරෝකාපස් සෙලනිකස් හොර ශාකය. ඒතර අපිට ලියන්න පුළුවන් උස් වියනක්, උපවියනක් හා වියන් ස්තරයේ අඩංගු පැල සහිත තුනී පඳුරු ස්තරයක්ද ඇත. ඒ වගේම මතක් කරන්න ඕනේ වියන් ස්තරයට උඩින් ඉහළින් තැනින් තැන නිරු ස්තරයකුත් දකින්න පුළුවන්. වියන් ස්තරයට ඉහළින්
තැනින් තැන නිරුෂාක ස්තරයක්ද නිරුෂාක ස්තරයක්ද දැකිය හැක. නිරුෂාක ස්තරයකුත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම දරුවනේ මේ වෘක්ෂලතාදිය කාෂ්ඨාරෝහක ජාලයකිනුත් සමන්විතයි. මොකද්ද මේ කාෂ්ඨාරෝහක ජාලයක් කියන්නේ? දරුවනේ කාෂ්ඨය වටා එති වැඩෙන වැල් වර්ග තියෙනවා. අපි මේවට කියන්නේ කාෂ්ඨාරෝහක කියලා. ඉතින් මෙවැනි කාෂ්ඨාරෝහක ජාලයකින් සමන්විතයි වෘක්ෂලතා. ඒ වගේ මේවා වියන් ස්තරයේ දක්වා ළඟා වෙලා තියෙනවා, ගමන් කරලා තියෙනවා. ඒකත් අපිට එකතු කරන්න පුළුවන්. වෘක්ෂලතාදිය කාෂ්ඨාරෝහක ජාලයකින් සමන්විතයි. ඒවා වියන් ස්තරය දක්වා ගමන් කරයි. වියන් ස්තරය දක්වාම ගමන් කරනවා. මීට අමතරව අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ පහතරට වැසිවනාන්තරවල දකින්න පුළුවන් අපිශාකී ලයිකන, පාසි, පර්ණාංග, ඒ වගේම අක්මාශාක, ඒ වගේම ඕකිඩ් විවිධාංගීකරණය වූ ගහන රාශියක් දකින්න පුළුවන්. අපිශාකී ලයිකන, පාසි, අක්මාශාක, පර්ණාංග හා විවිධාංගීකරණය වූ ඕකිඩ් ගහන දැකිය හැක. ඒ වගේම තවත් එක දෙයක් මතක් කරන්න ඕනේ. ඒකදේශික ශාක විවිධත්වය ඉහළ අගයක පවතිනවා. ඒකදේශික ශාකවල විවිධත්වය ඉහළ අගයක පවතී. ඒකදේශික ශාකවල විවිධත්වයත් ඉහළ අගයක පවතිනවා. ඉතින් මේ කාරණා ටික තමයි දරුවනේ එකතු කරන්න ඕනේ. අපි පොඩ්ඩක් මතක් කරගමු. සියලු ශාක සදාහරිතයි. ඒ වගේම ශාක පැහැදිලි ස්තරීභවනයක් පෙන්වනවා. උස් වියනක්, උපවියනක් සහ වියන් ශාකවල පැල අඩංගු තුනී පඳුරු ස්තරයක් දකින්න පුළුවන්. වියන් ස්තරයට ඉහළින් තැනින් තැන නිරු ශාක ස්තරයකුත් අපිට දක ගන්න පුළුවන්. වෘක්ෂලතාදිය කාෂ්ඨාරෝහක ජාලයකින් සමන්විතයි. ඒක වියන් ස්තරයේ දක්වාම විහිදෙනවා, ගමන් කරනවා. අපිශාකී ලයිකන, පාසි, අක්මාශාක, පර්ණාංග සහ විවිධාංග වූ ඕකිඩ් ගහන වලින් සමන්විතයි. ඒ වගේම ඒකදේශික ශාකවල විවිධත්වය ඉහළම පරිසරයක් තමයි මේ පහතරට වැසිවනාන්තර කියලා කියන්නේ. එහෙනම් දරුවනේ අපිට පුළුවන් 48 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. 48 වෙනි ප්‍රශ්නය ශුද්ධ ජීව විද්‍යාව, මයික්‍රෝබයොලොජි කියන අපේ 9 වන ඒකකයට අදාළවයි ඔබට ඉදිරිපත් වෙන්නේ. ප්‍රියෝණ මගින් ඇතිවන රෝග මොනවද? දරුවනේ ප්‍රියෝණ මගින් ඇතිවන ප්‍රධානම රෝග වර්ගයක් තමයි TSC රෝග. මේ TSC කියන්නේ කෙටි යෙදුමක්. Transmissible Spongiform Encephalopathies කියන පදේ තමයි කෙටියෙන් කියන TSC රෝග කියලා. මේ රෝග තත්වයේදී මේ මොළයේ විශේෂම මස්තිෂ්කයේ විශාල රික්තක නිර්මාණය වෙනවා. ඇත්තටම රික්ත තත්වයක් තමයි ඇති වෙන්නේ. විශාල රික්ත තත්වයක් ඇති වෙනවා මස්තිෂ්කයේ. ඒ නිසාම මස්තිෂ්කය නිකන් එබෙන සුළු අපි කියනවා ස්පොන්ජිමය ස්වභාවයකට පත් වෙනවා. ස්පොන්ජ් එකක් වගේ ඔබන්න පුළුවන්. එහෙම ව්‍යුහයක් නෙමෙයිනේ සැබෑවටම මස්තිෂ්කය කියන්නේ. ගොඩක් ඝනකම් ශක්තිමත් ව්‍යුහයක්. නමුත් මේක තැන් තැන් වලින් සිදුරු සහිත රික්ත සහිත ස්වභාවයකට පත්වීම නිසා ස්පොන්ජිමය භාවයකට පත් වෙනවා. පැහැදිලිවම මාරාන්තික රෝග තත්ත්වයක් TSC රෝග. ඒ වගේම ගවයින්ට වැළඳෙන රෝගයක් තියෙනවනේ. උමතු ගව රෝගය. මේක ප්‍රියෝණ රෝගයක්. උමතු ගව රෝගය. මේක ගවයින්ට වැළඳෙනවා කියලා තමයි මුල්වරට සොයාගත්තේ. ඒ වගේම ප්‍රියෝණ මගින් ඇතිවන මිනිසාට වැළඳෙන ප්‍රධානම රෝගයක් තමයි කෙටි යෙදුමක් තියෙනවා CJD කියලා. CJD රෝගය. CJD රෝගය. මේක මිනිසාට ප්‍රියෝණ වලින් ආසාදනය වන රෝගයක්.
ඉතින් මේවා බොහෝමයක් මාරාන්තික රෝග විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොළයේ පරිහානියට හේතු වන රෝග තමයි මේ බහුතරයක්ම රෝග. ඒ අනුව ප්‍රියෝන මගින් වැළඳෙන රෝග ගැන අපි කතා කරපු නිසා අපිට 49 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. මිනිසාගෙන් තවත් මිනිසෙකුට ප්‍රියෝන රෝග සම්ප්‍රේෂණය වන ආකාර මොනවාද කියලයි අපෙන් අහන්නේ. කලින් ප්‍රශ්නයට බැඳුණු තවත් ප්‍රශ්නයක්. ඉතින් දරුවනේ මිනිසෙකුගෙන් තවත් මිනිසෙක්ට ප්‍රියෝන රෝගයක් බෝ වෙන්න පුළුවන් ආසාදිතයෙකුගේ රුධිර පාර විලයනයකින්. ප්‍රියෝන රෝගයක් තියෙන ආසාදිතයෙකුගේ ලේ අපේ රුධිරයට නිරෝගී පුද්ගලයෙක්ගේ රුධිරයට එකතු වුණොත් ඒ නිරෝගී පුද්ගලයාටත් ප්‍රියෝන ආසාදනය වෙන්න පුළුවන්. එතකොට ආසාදිත රුධිර පාර විලයනය විතරක් නෙමෙයි. ආසාදිත අවයව පටක බද්ධ කිරීම සිද්ධ වුණොත් එතනදිත් මේ තත්ත්වය යන්න පුළුවන්. ආසාදිතයෙකුගේ ලබා ගන්නා පටක කොටස් අවයව කොටස් බද්ධ කිරීම නිසා නිරෝගී පුද්ගලයෙකුට ප්‍රියෝන රෝග වැළඳෙන්න පුළුවන්. දැන් අපි ලියමු එහෙමනම් ආසාදිත රුධිරය පාර විලයනය කිරීමෙන් ආසාදිත අවයව පටක බද්ධ කිරීමෙන් ආසාදිත අවයව පටක බද්ධ කිරීමෙන් මේ ප්‍රියෝන රෝග වැළඳෙන්න පුළුවන්. එවන අපි අවසාන ප්‍රශ්නය වන 50 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ 50 වන ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය. කිව්ලෙක්ස් මදුරුවාගේ දේහ ලක්ෂණ ලියන්න. දැන් මේ කිව්ලෙක්ස් මදුරුවෙක්ගේ දිග ප්‍රමාණය ගැන ඔබ මෙතනදී පැහැදිලිවම කියන්න ඕනේ. කිව්ලෙක්ස් මදුරුවෙක්ගේ දිග දරුවනේ මිලිමීටර් 2ත් 4ත් අතර ප්‍රමාණයක් වෙනවා. දිගින් 2ත් 4ත් මිලිමීටර් පමණ වේ. ඒ වගේම දේහ වර්ණය ගත්තොත් කළු අලු පැහැති දේහ වර්ණයක් තමයි තියෙන්නේ. දේහය කළු අලු පැහැති. දේහය කළු අලු පැහැතිය. ඒ වගේම සුහුඹුල් මදුරුවෙක්ගේ විශේෂයෙන්ම පියාපත්වල කුඩා නාරටි දුඹුරු කළු පැහැයෙන් සමන්විත ශල්ක වලින් තමයි මායිම් වෙලා තියෙන්නේ. අපි දැන් ඒ කරුණ ලියමු. සුහුඹුල් මදුරුවෙකුගේ පියාපත් සැකිල්ලෙහි කුඩා නාරටි කළු දුඹුරු පැහැ ශල්ක වලින් මායිම් වී ඇත. සුහුඹුල් මදුරුවෙක්ගේ පියාපත් සැකිල්ලේ කුඩා නාරටි කළු දුඹුරු පාට නැත්නම් දුඹුරු කළු පැහැති ශල්ක වලින් තමයි මායිම් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පියාපත්වල අපරදාරයේ තියෙනවනේ ඒවා කෙඳි ශල්ක වලින් තමයි මායිම් වෙලා තියෙන්නේ. ඒ ගැනත් දැනගන්න ඕනේ. පියාපත්වල අපරදාරය කෙඳි ශල්ක වලින් මායිම් වී ඇත. දැන් මේ කරුණු ටික ඔබ අවධානයෙන් බලන්න. දිගින් මිලිමීටර් 2ත් 4ත් පමණ විශාලත්වයක් තමයි තියෙන්නේ. දේහය කළු අලු පැහැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම සුහුඹුල් මදුරුවෙකුගේ පියාපත් සැකිල්ලේ කුඩා නාරටි කළු හෝ දුඹුරු පැහැ ශල්ක වලින් තමයි මායිම් වෙලා තියෙන්නේ. ඒ වගේම පියාපත්වල අපරදාරයේ කෙඳි ශල්ක වලින් මායිම් වෙලා තියෙනවා. අපරදාරයේ කෙඳි ශල්ක වලින් මායිම් වෙලා තියෙනවා. ඒ අනුව දරුවනේ 14 වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙක කොටස ඒ කියන්නේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 25ක් අපි දැන් සාකච්ඡා කරලා අවසන් කරා. ඒ අනුව 14 වෙනි ප්‍රශ්න පත්‍රය මුළුමනින්ම සාකච්ඡා කරලා අවසන්. ඔබට 15 වන ප්‍රශ්න පත්‍රය සමග ඉදිරියේදී අපත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එතෙක් සුබ දවසක්.